හරි පුතේ. එතකොට කලින් සතිය අපි කතා කළා කලින් සතිය නෙමෙයි කලින් දවසේ පුතේ අපි කතා කළා ස්කන්ධ පාඩමේ ස්කන්ධයේ බෙදීම කියන තැනට එනකම් කතා කළා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා පුතේ ස්කන්ධ බෙදීමේ තව ගණන් කීපයක්. 13 5 අභ්‍යාසයේ 2 3 4 5 කියන ගණන් ටික මම කිව්වා හදන්න කියලා පුතේ. හැදුවේ නැත්තම් දැන් හදමු. හරිද? ඒතර ඔන්න ඔය ගණන් ටික අපි හදන්න යන්නේ. මම ගණන් දෙවෙනි ගානේ ගණන් 3ක් බෝඩ් එකේ ලියාගත්ත හදාගන්න ලේසියට 2 3 4 5 කියන ගණන් ටික ඔක්කොම අපි හදමු. හරි. එහෙනම් බලමු පුතේ සාමාන්‍ය බෙදීමක් තියෙන්නේ. හරි. 4 වරක් 1 4යි. අඩු කළාම හරිද? ඒ මොකක් හරි ප්‍රශ්නයක් අහනවා මට ඇහෙන්නේ නැහැ පුතේ. හරි. එතකොට ආයි බලමු. 4 වරක් 1 4යි 4න් 4ක් ගියාම බිඳුවයි. ඊළඟට 8 ගන්නවා පුතේ. 8ට 4 වරක් 2 8යි. බිඳුවයි. බිඳුවට බිඳුවයි. බිඳුවට බිඳුවයි. හරිනේ. ඒක නිකන් හිතලා බෙදන්නත් තිබ්බ පුතේ. මෙතන 3 වරක් 1 3යි. අඩු කළාම 1යි පුතේ. දැන් නම් කිලෝග්‍රෑම් එකක් තමයි ඉතුරු. මේක අපි ග්‍රෑම් පැත්තට අරගෙන යන්න ඕනි පුතේ. ඒත් අපි මෙයාව අරගෙන යන් අපි ග්‍රෑම් පැත්තට. කිලෝ එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. එතකොට 1230ක්. 1230ක්. දැන් අපි ඕක බෙදනවා පුතේ. එකට නෑ 12ට 3 වරක් 4 12යි. අඩු කළාම බිඳුවයි. 3ට 3 වරක් 1 3යි. බිඳුවයි. බිඳුවට බිඳුවයි. උත්තරේ එනවා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 410ක් කියලා. මේකත් බලමු. 5 වරක් 1 5යි. 3ක් ඉතුරුයි පුතේ. මේ කිලෝග්‍රෑම් 3 අපි ග්‍රෑම් පැත්තට අරගෙන යනවා මේ පැත්තට. එතකොට 3යි කියලා කියන්නේ 3000යි. එතන මේ දෙන්න එක්කව ගලාම 3350යි පුතේ. දැන් අපි 3350 තමයි බෙදන්න ඕනේ. 33ට 5 වරක් 6 30යි. 3ක් ඉතුරුයි. 35ට 5 වරක් 7 35යි. බිඳුවයි. බිඳුවට මුකුත් නැහැ බිඳුව. එතකොට කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 670යි කියලා එනවා. දැන් අපි බලමු ඊළඟ ගාන. ඔයාලා ටිකට හදාගෙන යන්න. හතරවෙනි කොටස. මේක අපිට කියනවා කිලෝග්‍රෑම් ග්‍රෑම්. කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 600යි 7න් බෙදන්නයි ඕන වෙන්නේ. 7 වරක් 1 7යි 5ක් ඉතුරු. මේ 5 මේ පැත්තට අරගෙන යනවා පුතේ. කිලෝග්‍රෑම් 5ක් කියන්නේ ග්‍රෑම් නම් 5000. 5000 විදිහට මෙහෙට අරගෙන යනවා. ඒතර 5000යි 600යි කියන්නේ 5600. එතකොට 56ට 7 වරක් 8යි. 7 වරක් 8 56යි. බිඳුවට මොකුත් නැහැ බිඳුවයි. මේ බිඳුවට ආයි සැරයක් බිඳුව. කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 800. ඒ ගාන හරි පුතේ.
ඊළඟ අපි බලමු තුන්වෙනි ගාන. තුන්වෙනි ගානේ අපිට කියනවා පොහොර කිලෝග්‍රෑම් 4කින් කිලෝග්‍රෑම් 1.6ක් පොල් පැලයක් සඳහා යොදන ලදී. ඉතිරිය දොඩම් පැල 8කට සමානව යෙදුවේ නම් එක් දොඩම් පැලයකට යෙදූ පොහොර ප්‍රමාණය ග්‍රෑම් වලින් සොයන්න. ග්‍රෑම් වලින් පුතේ. එහෙනම් මං හිතන්නේ මේක මේ දෙකම ග්‍රෑම් වලින්ම ලියාගත්තා නම් මං හිතන්නේ වැඩේ ගන්න හදාගන්න ලේසි. අපිට කියනවා මෙහෙමනේ මේ දෙක උඩින් ලියලා ගන්න. කිලෝග්‍රෑම් 4යි කියන්නේ පුතේ ග්‍රෑම් වලට ගත්තොත් ග්‍රෑම් 4000. ඊළඟට අපිට කියනවා කිලෝග්‍රෑම් 1.6යි. අපි ග්‍රෑම් වලින් ලිව්වොත් පුතේ 1.6යි කියන්නේ 1600යි. මොකද දශම දිතර මේ පැත්තෙන් ඉලක්කම් 3ක් තියෙන ලියවෙන්න ඕනේ අනිවාර්යෙන්. මෙතන එකයි තියෙන්නේ අඩුපාඩුවට බිංදු දැම්මා. දැන් මෙහෙමනේ ඇත්තටම ග්‍රෑම් 4000ක් තිබ්බ පුතේ. ග්‍රෑම් 1600ක් ප්‍රයෝජනෙට ගත්තා. ඔකේ තේරුම. එතකොට ග්‍රෑම් 1600ක් ප්‍රයෝජනෙට ගත්තා. එහෙනම් ඉතිරි වෙලා තියෙන ටික තමයි දොඩම් පැල වලට දැම්මේ පුතේ. එහෙනම් අපි බලමු ඉතිරි ප්‍රමාණය. ඉතිරි ප්‍රමාණය වෙන්නේ මේ දෙන්න අඩු කළාම ලැබෙන ප්‍රමාණය පුතේ. ග්‍රෑම් වලින් ලියවිද ලේසිනේ. 4000න් 1600ක් අපි අඩු කරනවා පුතේ. බිංදුවයි 10න් 6ක් ගියාම 4යි 3න් 1ක් ගියාම 2යි. ග්‍රෑම් 2400ක් ඉතුරුයි පුතේ. එතකොට මේ ග්‍රෑම් 2400 දානවලු දොඩම් පැල 8කට. එහෙමනම් එක දොඩම් පැලයකට කොච්චර දානවා? එක් දොඩම් පැලයකට වෙන්නේ මේක 8ට බෙදලානේ පුතේ දාන්නේ. එහෙනම් 2400 අපි බෙදුවා නම් හරි පුතේ 8. බෙදුවාම අපිට එනවා 3.0 ග්‍රෑම් 300ක් කියලා අපිට ලැබෙනවා. ග්‍රෑම් 300යි. හතරවෙනි එක අපි බලමු පුතේ. හතරවෙනි එක කියනවා මෙහෙම. බිස්කට් අඩංගු පෙට්ටියක ඇති බිස්කට් වල ස්කන්ධය ග්‍රෑම් 75ක් ලෙස සටහන් වී ඇත. එහි බිස්කට් 12ක් අඩංගු වේ නම් බිස්කට් එකක ස්කන්ධය සොයන්න. 75ක්ලු තියෙන්නේ පුතේ. මුළු ස්කන්ධය 75යිලු. 12ක් තියෙනවා. දැන් 75 12න් බෙදන්න වෙන්නේ පුතේ. හරිද? අපි බලමු මෙහෙම. ග්‍රෑම් 75 නේ පුතේ. මම මේක ගන්නවා ග්‍රෑම් ඊට වඩා කුඩා එක කියන්නේ මිලිග්‍රෑම්. නැත්නම් මදි වෙයි මං හිතන්නේ. ඉතුරු වෙලා යයිනේ එහාට දශම තියලා බෙදන්නත් පුළුවන්. ග්‍රෑම් 75 මිලිග්‍රෑම් නෑ පුතේ. මේ අගය අපි බෙදනවා පුතේ බිස්කට් අපිට කියනවා 12ක් තියෙනවා කියලා. 12න් බෙදනවා. බලමු. 12 වරක් 6 72යි. 3ක් ඉතුරු. ඊළඟට මේ 3 මේ ග්‍රෑම් 3 අරගෙන එනවා පුතේ මිලිග්‍රෑම් ගොඩට. ග්‍රෑම් 3යි කියන්නේ මිලිග්‍රෑම් 3000යි. එතකොට මේ දෙන්න එකහු කළාමත් ඉතින් ආයි 3000යි. උඩ මුකුත් නැහැ බින්දුනේ පුතේ තියෙන්නේ. දැන් 3000 බෙදන්න යන්නේ මම හොඳේ. 3ට නැහැ. 30ට 12 වරක් 2 24යි. 6ක් ඉතුරු. 60ට 12 වරක් 5 60යි. බිංදුව. බිංදුවට බිංදුව. පුතේ ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 250යි කියලා අපිට ලැබෙනවා පුතේ. මට ඒ උත්තර එවලා තිබ්බා. දිලිනි, සවිත, තරුෂිකා,
ඒ කට්ටිය එවලා තිබ්බ පුතේ මේකේ උත්තර. ඔහාෂුත් එවලා තියෙනවා. හරි. හොඳයි. තව එකක් තියෙනවා. අපි ඒකත් හදලා දාමු. ඊට පස්සේ ගෙදර වැඩ ඉවරයි එතන. පස්වෙනි. පස්වෙනි එකේ කියනවා මෙහෙම. හරි පුතේ අපිට සිතුම් එව්වා පුතේ උත්තර ඒක හරි. ඉසෙව් එව්වා ඒ උත්තර හරි පුතේ. පුතේ අපිට කියනවා මෙහෙම. එක සමාන බිස්කට් 306ක මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 978යි. කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 978යි. එම බිස්කට් එකක ස්කන්ධය සොයන්න. එතකොට අපිට තියෙන්නේ ඔය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 978 306ෙන් බෙදන්න ඕන. අපි දැන් බෙදමු ඉතින්. හරිද? අපි බෙදලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න බලන්න. කිලෝග්‍රෑම් ග්‍රෑම් අවශ්‍ය වුණොත් ඉඳ තියා ගන්නවා මේ පැත්තේ මිලිග්‍රෑම් උත් යන්න. මදි වුණොත් එහෙම. හරි? 3යි 978 දැන් පල්ලෙහාට ගන්න තියන්නම්. 3යි 978 බෙදනවා පුතේ 306. 306න් ලොකු ගානකින් බෙදන්න අපි හිමීට බෙදමු. මෙතන කොහොමත් නැහැ. එතන ගැටලුවක් නැහැනේ. බිංදුවයි 3ක් ඉතුරුයි. 3 ඉලක්ක මෙහෙට ගන්නවා අපිට කිලෝග්‍රෑම් 3යි කියන්නේ ග්‍රෑම් 3000යි. 3000යි 978යි එක්කව කළාම 3978යි කියලා ලැබෙනවා. ඊට පස්සේ දැන් අපි බෙදමු. 3ට නෑ 39ට නෑ 397ට තියෙනවා පුතේ. එතකොට 397ට 306 වන එකයිනේ පුතේ ඇත්තේ. 306. අපි අඩු කරනවා. 7න් 6ක් ගියාම 1යි 9යි 918ට 3ක් විතර තියෙන්නේ නේද? බලමු අපි. 3 වරක් 6 18යි 3 වරක් 3 9යි. හරි. එතකොට එක බිස්කට් පැකට් බිස්කට් එකක නේද? ඔව් බිස්කට් එකක ස්කන්ධය ග්‍රෑම් 13ක් වෙනවා. ග්‍රෑම් 13ක් වෙනවා. ග්‍රෑම් 13 අපිට එවාගෙන යනවා පුතේ. ගිනුරි තිසරණී මම හැමදාම පොතේ මේකේ තියෙන නම තමයි යාට කියන්නේ. මිනුක මට ඒවල තියෙන තව උත්තරයක් වැරදිලක් තියෙනවා. ගෝමින්දි හරි. හරි ඔය තියෙන උත්තර හරි පුතේ. හොඳයි. ඊළඟට අපි බලමු ඒකේ දෙවෙනි කොටස පුතේ. මේකේ දෙවෙනි කොටස කියනවා මෙහෙම. පැකට්ටුවක බිස්කට් 34ක් ඇසුරුවාම එක් පැකට්ටුවක අඩංගු වන බිස්කට් ප්‍රමාණයේ ස්කන්ධය සොයන්න. හරි සෙතුමිත් ඒ වගේ හාස්‍යව උත්තර හරි. එතකොට 34ක් තියෙනවා පුතේ. එකක ස්කන්ධය 13යි. නම් දැන් 13යි 34යි ගුණ කරන්න ඕන. අන් 34 උඩින් ලියන්න. කොයි කෙලිව්වත් එකම දේ වෙන්නේ. ගුණ කරනකොට 3 වරක් 4 12යි එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 1යි 10යි. බිඳුව දැම්ම එකෙන් වැඩි කළා. 1 වරක් 4 4යි 1 වරක් 3 3යි 2යි 4යි 4යි ග්‍රෑම් 442යි. හරි ග්‍රෑම් 442යි. ඊට පස්සේ කියනවා පුතේ
එවැනි බිස්කට් පැකට් පහක අඩංගු වන මුළු බිස්කට් ප්‍රමාණයේ ස්කන්ධය සොයන්න. මේ ජාතිය පහක් පුතේ. අපි මේක පහෙන් වැඩි කරමු. 442 පහෙන් ගුණ කරමු. 5 2 10යි. එකක් ඉතුරුයි. 5 4 20යි 21යි දෙකක් ඉතුරුයි. 5 4 20යි 2යි 22යි. තර ග්‍රෑම් 2210යි. 2210යි. ඔහොම තියන්න පුළුවන්. ඕනනම් කිලෝග්‍රෑම් ග්‍රෑම් වලින් තියන්නත් පුළුවන් පුතේ. නැත්තම් අපිට පුළුවන් මේක දෙකට ගැනුවා නම් හරි. මෙතන ඉලක්කම් තුනක් වෙන් කරා නම් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 210යි කියලා ලියුවා නම් හරි. කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 210යි. කොහොම ලියුවා නම් ඒක හරි. මෙහෙමත් හරිය. අර පොඩ ලොකු ඉලක්කමක් ඉඳ මම ওই විදිහට වෙන් කරා. වැඩේ ඉවර කරලා පුතේ මාතෘකාවක් ලියාගමු. ස්කන්ධ නිමාණය කියලා. ස්කන්ධ නිමාණය. ස්කන්ධ නිමාණය. පුතේ ස්කන්ධයක් නිමාණයක් කරනවා කියන්නේ නිමාණයක් කියලා කියන්නේ අපි දීලා තියෙන දත්ත පදනම් කරගෙන අගයක් ප්‍රකාශ කරනවා. ඒක හරියටම හරි නොයි වඩා ආසන්න අගයක් වෙයි. එහෙම එකක් තමයි වෙන්නේ. දැන් උදාහරණයක් අපි මෙහෙම ගත්තොත් මම ගන්නවා කෙහෙල් ගෙඩියක ස්කන්ධය පොඩි කෙහෙල් ගෙඩියක් අපිට ග්‍රෑම් 50යි. මම අහනවා එහෙනම් කෙහෙල් ගෙඩි 10ක ස්කන්ධය අපි ඉතින් ගත්ත ගමන් 50 10ෙන් වැඩි කරනවා. ග්‍රෑම් 500. හරිද? දැන් ඕක හරි. හැබැයි පුතේ ඇත්ත කතාව හැම කෙසෙල් ගෙඩියක්ම ග්‍රෑම් 50 ගානේ වෙයිද? එහෙම වෙන්නේ නැහැ නේ. ගහේ කෙසෙල් පුතේ හැම එකම මැන හැදෙන්නේ නැහැ නේ. එක හරියට ග්‍රෑම් 50 අඩු වෙයි. ග්‍රෑම් 50ට වඩා ආයි එකක් වැඩි වෙයි. ඔහොම වෙයිනේ. ඒ වුණාට අපි හිතා ගන්නවා එකක් 50 නම් ඉතින් 10ක් දැම්ම 500ක් වෙයි. සමහර ඉතින් මෙහෙම ඔක ලොකු වෙනසක් වෙන්නේ නැහැ පුතේ. ඇයි ඉතින් ඕකට සමාන වෙන සමහර ඒවා අඩු වෙනවා, සමහර ඒවා වැඩි වෙනවා. ඔහොම වුණාම ගානට 500ට ආසන්න ගානක් එනවා. 500ට චුට්ටක් වැඩි වෙයි නැත්නම් පොඩ්ඩක් අඩු වෙයි. එහෙම කියලා හැම ගෙඩියම මැන ඉන්නත් බෑනේ පුතේ. අන්න ඔය වගේ තමයි අපි නිමාණයක් කරන්නේ. නිමාණය. හරියටම හරි නොවේයි. හැබැයි ආසන්න වෙයි. දැන් උදාහරණයක් දැන් රජයෙන් දන්නවා පුතේ අපේ රටට මාසයකට කොච්චර හාල් ඕනේද? කොච්චර ඕනේද? ඒ කියන්නේ මදිපාඩුවක් තියෙනවා නම් පිට රටින් ගේන්න ඕනේ. නැත්නම් ඉතින් බෑ. එතකොට පුතේ ඒගොල්ලෝ ගාව දත්ත තියෙනවා මෙච්චර ඕන වෙයි කියලා. ඒ ඔය හරියටම දශමෙටම හරියගේ නෙමෙයි. පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. හැබැයි ඉතින් බොහෝ දුරට හරි ඒක. හරි බොහෝ දුරට ආසන්න කියන තමයි වෙන්නේ. හරි. ඔන්න ඔය වගේ අපි මීට කලින් නිමාණය ගැන කතා කරලා තියෙනවා. නිමාණය ගණන් කීපයක් හදන්න අපි යන්නේ අභ්‍යාසයෙන්ම බලමු. අභ්‍යාසයෙන්ම බලමු. එතකොට ඒකම කතා කර හදාගෙන යමු. ඔයාලා පෙරලන්න පුතේ 12 වෙනි පිටුව 13 6 අභ්‍යාසය. අච්චු පොත් නැති අයට මම කිව්වා ඉන්ටර්නෙට් එකේ පොත තියනවා කියලා මම කොපි එකකුත් දැම්ම මම හිතන්නේ පුතේ කලින් දවසේ එකෙන් බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු පුතේ. බලන්න 13 6 අභ්‍යාසයේ පළවෙනි ගාන පුතේ. පළවෙනි එකේ මෙහෙම තියෙනවා. නෙල්ලි ගොඩකින් ලබාගත් නෙල්ලි ගෙඩි 10ක ස්කන්ධය ග්‍රෑම් 27යි මිලිග්‍රෑම් 225යි. එහෙනම් ආනවා නෙල්ලි ගෙඩි 100ක ස්කන්ධය නිමාණය කරන්නද. පුතේ ගෙඩි 10ක තියෙන්නේ. ගෙඩි 10ක තියෙන්නේ. 100ක අහන්න. එතකොට 100 වෙන්න මේක 100ෙන් වැඩි කරලා හරියන්නේ නැහැ. 100 වෙන්න 10 ගොඩවල් තියෙන්න ඕනේ
10. එහෙමනේ වෙන්නේ. එහෙනම් මේ කියන අගය අපි වැඩි කරමු පුතේ 10. 10න් වැඩි කරමු. ග්‍රෑම් 27යි මිලිග්‍රෑම් 225. මේක වැඩි කරනවා පුතේ 10න්. වැඩි කරලා අපි උත්තරේ ලියමු. එතකොට සංඛ්‍යාවක් 10න් වැඩි කරන්න හරි ලේසි. අපි මේක ග්‍රෑම් වලින්ම හිතුවොත් පුතේ 27225යි. 27225යි. මේක 10න් වැඩි කරනවා කියන්නේ අගට බිංදුවක් දාන්න. බිංදුවක් දාලා වෙන් කරනවා අපි මිලිග්‍රෑම් හා ග්‍රෑම් වලට. මිලිග්‍රෑම් හා ග්‍රෑම් වලට වෙන් කරනවා පුතේ. මේ පැත්තට හැම වෙලේම ඉලක්කම් 3ක් තියමු. එතකොට ග්‍රෑම් 272යි මිලිග්‍රෑම් 250. ග්‍රෑම් 272යි මිලිග්‍රෑම් 250. ඔන්න උත්තරේ. අපි බලමු දෙවෙනි එක. ඔය ගාම හදමු කට්ටියම එකපාර හදාගෙන යමු පුතේ. දෙවෙනි එකේ කියනවා මෙහෙම. පුතේ මේ වල තියෙන උත්තර හරිය. උත්තරේ වල තියෙනවා උත්තරේ ඔයගේ නම කිව්වනම් හරිනේ. සවිත, තිසාරා, තරුෂිකා තමයි මේ ගානේ උත්තරේ වල තියෙන්නේ පුතේ. ඒ උත්තර හරි. අර ඉෂාරාගේ ඒකකේ පොඩ්ඩක් හදා ගන්න ඕනේ පුතේ. ගෝමින්දි තවල තිබ්බා. ගෝමින්දි, ඉසරණි, අබ්බාස් නේ අබ්බාස් පුතේ. ඔව්. හරි පුතේ. ඒවල තියෙනවා. හරි. ඉතින් හොඳයි. එහෙනම් බලමු දෙවෙනි ගාන. බලමු අපි කට්ටියම හදලා 2යි 3යි හදලා පාඩම ඉවර කරමු. වැඩිහිටියන් 4 දෙනෙකු පමණක් සිටින නිවසක එම නිවසියන් දවසේ වේල් 3ටම බත් ආහාරයට ගනු ලැබේ. නිවසියෙකුට සාමාන්‍යයෙන් උදේ ආහාරයට සහල් කිලෝග්‍රෑම් 125යි, දවල් ග්‍රෑම් 100යි, රාත්‍රී ග්‍රෑම් 75යි. අපි නෝගේ අනිත් පැත්තට පුතේ. රැයට තමයි 125. එහෙම රැයට වැඩි ගන්න නැහැ සාමාන්‍යයෙන්. හරි. එක් නිවැසියෙකුට දිනකට අවශ්‍ය සහල් ප්‍රමාණය නිමානය කරන්න. ওই ටික එක්කව කරමු. ග්‍රෑම් 125යි, දවල් දෙන ග්‍රෑම් 100යි, රැට ගන්න ග්‍රෑම් 75යි. ග්‍රෑම් 300යි. කෙනෙක් කනවා ග්‍රෑම් 300ක්. ඊළඟට කියනවා එම නිවසට සතියට අවශ්‍ය සහල් කිලෝග්‍රෑම් ගණන නිමානය කරන්න. පුතේ මේ එක්කෙනෙකුටයි මේ දවසට ඕනේ. හරිද? පුතේ දැන් මෙතන ගෙදර ඉන්නවලු වැඩිහිටියෝ 4 දෙනෙක් පුතේ. එහෙනම් එක දවසකට මේ වගේ 4ක් ඕනේ නේ. එහෙමනම් එක් දිනකට අපිට ඕන වෙනවා පුතේ 300 ඒවා 4. 3 වරක් 4 12.2. ග්‍රෑම් 1200ක් ඕන වෙනවා. හරිද? එහෙමනම් සතියකට වෙන්නේ සතිය දවස් 7ක් තියෙනවානේ. මොකද සෙනසුරාදා ඉඳන් යන්න බෑ. ඒ දෙකෙත් අපි කනවනේ. එහෙනම් මේක 7ෙන් වැඩි කරමු. හරිද? මේක 7ෙන් වැඩි කරමු. 0.0යි 4ක් 2 14යි එකක් ඉතුරුයි 4ක් 1 7යි 1යි 8යි. ඒ ග්‍රෑම් 8400. අපෙන් අහන්නේ පුතේ ග්‍රෑම් නෙවෙයි කිලෝග්‍රෑම්. දැන් මේක කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 400යි. ඒක නම් හරි. හැබැයි අහන්නේ ඒක නෙවෙයි පුතේ. අහන්නේ කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් නම්
අපි මේකේ දශම තියලා ලියන්න වෙනවා. ග්‍රෑම් වෙන් කරන තැන තියෙනවානේ මෙතන ඉලක්කම් තුන. මේ පැත්තට අන්න එතන දශම ටිකක් තිබ්බනම් හරි. 8.4 සාමාන්‍යයෙන් දශම විතර මේ පැත්තේ තියෙන බිංදු අපි ගන්නෙ නැහැ. තිබ්බයි කියලා වැරදි නෑ. ගන්නෙ නෑ. 8.4 කිලෝග්‍රෑම්. 8.4 කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම්. හරි. ඊළඟට නිවැසියන් 4 දෙනාට මාසයකට අවශ්‍ය සහල් ප්‍රමාණය නිර්මාණය කරන්න. පුතේ ඔය සතියටනේ. මේ සතියට පුතේ මාසයක් කිව්වා මාසෙට සති අපි ගන්නේ 4ක් තියනවා කියලානේ නේද? සති 4නේ මාසෙ. එතකොට මේක වැඩි කළා නම් හරි පුතේ 4. අපි මේක 4ෙන් ගුණ කරමු. ඔන්න 8.4ම ගුණ කරන්නත් පුළුවන්. නැත්නම් ඉතින් 8400 ගුණ කරමු. ග්‍රෑම් 8400 ඒක 4ෙන් ගුණ කරමු. පස්සේ කිලෝග්‍රෑම් කරගන්න බැරිය. 4 වරක් බිංදුවයි 4 වරක් බිංදුවයි 4 වරක් 4 16යි එකක් ඉතුරුයි 4 වරක් 8 32යි 1යි 33 ග්‍රෑම් 33600. ඉතින් පුතේ ඔහොම ග්‍රෑම් තියන්නේ නැහැනේ සාමාන්‍යයෙන් නේද? ඒ හින්දා මේක අපිට තියන්න පුළුවන් මේක හරි එක්කෝ කිලෝග්‍රෑම් 33යි ග්‍රෑම් 600යි කියලා තිබ්බේ. ඇයි මේකේ ඉලක්කම් තුනක් ග්‍රෑම් වලට අයින් කළා නම් හරිනේ පුතේ ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් දශම තියලා ලියන්න. 33යි මේ මැදට දශම තියෙනවා. දශම 6යි බිංදුවයි බිංදුව. එහෙම නැත්තම් 33.6යි කියලා කිලෝග්‍රෑම් වලින් තියන්නත් තිබ්බා. හරිද? පුතේ මේ 8.4ම 4ෙන් වැඩි කරන්න තිබ්බා. 8.4ම 4ෙන් වැඩි කරන්න තිබ්බා. මම වැඩි කරේ නෑ දශම වැඩි කිරීමේ ප්‍රශ්නයක් ආවොත් කියලා. ඒතර සාමාන්‍ය විදිහට වැඩි කරේ. මෙහෙම ආවනම් ඔයාලට හරි ඒක, මෙහෙම ආවත් හරි, මෙහෙම ආවත් හරි. වඩා හොඳයි මේ අන්තිම දෙකෙන් තියෙන විදිහ එක විදිහකට තියෙන එක. මොකද පුතේ අපිට සාමාන්‍ය මෙච්චර ලොකු වගයක් තියන්න යන්නේ අපි නේද? ග්‍රෑම් වලින් ඉන්න කිලෝග්‍රෑම් වලට හරවලා තියා ගන්නවා නම් වඩා හොඳයි. හරි. ඉතින් අපිට උත්තර ආවා පුතේ රිෂ්ම මිනුක ඔහාස් විහාස් ගිනුරි ඊළඟට තව කවුද? තරුෂිකා මේ දැන් ආවා තිසරණී ගෝමින්දි අබ්බාස් තිසෙව් හරිය. පුතේ මේක අයතට දහන රිෂ්ම අපිට රෙකෝඩ් කරන්න බැරිද කියලා පුතේ ඊළඟට සෙතුමිය එව්වා පුතේ. හරි හොඳයි. ඉතින් අපි ඔයාලට රෙකෝඩ් කරන්න බෑ පුතේ මේක. මම රෙකෝඩ් වෙන්න දාලා තියෙන්නේ මේක. සතිලත් එව්වා පුතේ. හරි හොඳයි. පුතේ මේ දැන් කට්ටියම එකතු වෙලා ඉන්න වෙලාවේ කියන්න ඕනේ ඔයාලට ටියුට් එකක් ලැබුණා. ධම්මාවත පන්තියෙන් අපේ පන්ති වලට ගන්න පුළුවන් වුණා. ඔන්ලයින් එකට මම එහෙම සල්ලි ගෙවපුවාට යවුවා. එතකොට ඒක හදන්න ගන්න කියලා මම කිව්වා. මොකද ඒක ලේසියෙන් හදලා ඉවර කරන්න පුළුවන් කන්නේ පිටු 40ක් විතර තියෙනවානේ. මේ මාසේ අන්තිම දවසක කියන්නේ ලබන සතියේ දවසක දෙකක මම ඒවැ ගණන් කීපයක් හදාගන්න සාකච්ඡා කරන්න පන්තියක් දානවා. හරිද? සාකච්ඡා කරන්න අපි දානවා පන්තියක්. එතකොට පුතේ ඒක හදලා තියෙන්න ඕනේ. මොකද ලබන සතියේ පස්සේ ඉස්කෝලේ පටන් ගන්න නෑ ඔයාලට. හැබැයි අපිට පන්ති පටන් ගන්න පුළුවන් පුතේ. එතකොට මම කරන්නේ මෙහෙම. දැන් අපිට ඉස්කෝලේ 3:00 මාර වෙනකන් තියෙනවා 10 නේ 11 12 13.
ඊට පස්සේ ඔයාලට මන් දන්නේ අපේ ඉස්කෝලේ විදිය මම මේ උගන්වන ඉස්කෝලේ විදිය කියන්නේ අපේ ඊට පස්සේ දවසක 6 7 8 9 පටන් ගන්නේ දවසක් කර දවසක් තමයි යන්නේ පුතේ. දැන් අපි හිතමු 6 සන්දාවා කියලා. අඟහරුවාදා එන්නේ 7. එහෙම එහෙම මාරු ආයි බදාදා එන්නේ 6. එහෙම දවසක් කර දවසක් තමයි ගන්න ඉස්කෝලේ ඉඩම අදී ඉඳලා එක එක ඉස්කෝලේ එක එක විදිහේ යයි. කොහොමද ওই වැඩේ යන්නේ පුතේ? තවත් එහාට ගිහිල්ලානේ. තවත් දවස් 20ක් විතර තියෙනවානේ. පුතේ ඊළඟට අපේ පන්ති පටන් ගත්තට පස්සේ මේ වෙලාවට මට පන්ති කරන්න බෑ මොකද මට මේ වෙලාවේ පුතේ එතකොට පන්තිනේ ඉස්කෝලේ යන්න බෑ. මං ගෙදරින් ඉස්කෝලේට කොහොම 7ට විතර වගේ යනවා ගෙදරින්. එතකොට ඒ වෙනකන් මම කරන්නේ පුතේ පන්තිය ඔන්ලයින් පන්තියක් කරනවා. හරිද? රැට හරි උදේට හරි මං ගන්නවා ඉස්කෝලේ මම ඉස්කෝලේ යන කලින් හරි ගන්න. හරිද? එතකොට අනිත් අය අපේ පන්ති වලයට පන්තියට එන්න පුළුවන්. ඔන්ලයින් පන්ති ඉන්න අයට එතකොට ඒකෙම කරගන්නත් පුළුවන් නේ. ඉතින් සමහරව පන්තියට එන්න මේ දවස්වල අකමැති වගේ නම් ගැටලුවක් නැහැ නේ. එතකොට මේකට හරි එන්න පුළුවන්. ඒතර ඉස්කෝලේ පන්ති උදේ තියෙනවායි කියලා ගැටලුවක් නැහැ. මං උදේ දැම්මට ඒගොල්ලන්ට හවස මගේ පන්තියට එන්න පුළුවන්. ඒ නිසා ඒ ඔක්කොම බේරගෙන ඔයාලගේ ඉස්කෝලේ මොකද පටන් ගන්න ඉතින් ජූලි පහුවෙලා ජූලි එහාට ගිහිල්ලානේ පටන් ගන්න 20න් විතරනේ. එතකොට මේ ඒ දවස් ටික මම එහෙම කරනවා. හරි ඊට පස්සේ ආයෙන විදිහට අපි මාරු කරගමු. හරි. දැන් මේ දවස් ටිකේ මුකුත් ගැටලුවක් නැහැ නේ. මම මේ දවස් ටික උපරිම වැඩේ කරලා තියන්න හදන්නේ. ඒක ප්‍රශ්නයක් නොවෙන්න මම දාන්නම්. හරි අවසාන ගාන. තුන්වෙනි. මට උත්තර ඇවිල්ලා තියෙනවා. අපි බලමු. තුන්වෙනි ගාන. පෝෂණ ඌනතා ඇති අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ලබා දෙන ත්‍රිපෝෂ ග්‍රෑම් 100ක පැකට්ටුවක අඩංගු පෝෂණ ද්‍රව්‍ය කිහිපයක් සහ ඒවායේ ප්‍රමාණ පිළිබඳ තොරතුරු පහත දැක්වේ. ප්‍රෝටීන, මේදය, යකඩ, කාබෝහයිඩ්‍රේට් ඒවා තියෙනවා. දිනකට දරුවෙකුට ත්‍රිපෝෂ ග්‍රෑම් 50ක් ලබා දෙනවා. හරිද? දැන් ග්‍රෑම් 100 තියෙන ඒවා තමයි මේ කතා කරන්නේ ඒගොල්ලෝ. ග්‍රෑම් 100ක අඩංගු පැකට්ටුවක අඩංගු පෝෂණ 50ක් ලබා දෙන්නේ නම් මාසයක් තුල දරුවෙකුට ත්‍රිපෝෂ මගින් ලැබෙන්නේ අපේක්ෂා කරන ප්‍රෝටීන, මේදය, යකඩ, කාබෝහයිඩ්‍රේට් ස්කන්ධ නිමානය කරන්නලු. හරිද? කාබෝහයිඩ්‍රේට් ස්කන්ධ නිමානය කරන්නලු. හරි. දැන් අපි බලමු. දැන් පුතේ එක එක විදිහට හදන්න පුළුවන්. දවසකට හොයාගෙන හදන්න පුළුවන්. දවසට හොයාගත්තාම මාසෙට හොයන්න පුළුවන් නේ පුතේ. මම දවසට හොයන්නම් නේ. ප්‍රෝටීන. ඉස්සෙල්ලාම ප්‍රෝටීන හොයනවා. ප්‍රෝටීන. එතකොට දිනකට ලැබෙන ප්‍රමාණය හොයලා ඉන්නම් කොහොමද? දැන් පුතේ මෙහෙමයි ඒගොල්ලෝ කියන්නේ. ග්‍රෑම් 50ක් දෙන්න. හරිද? ග්‍රෑම් 100 පැකට් එකක නම් ප්‍රෝටීන ග්‍රෑම් 20ක් තියෙනවලු. පුතේ ප්‍රෝටීන ග්‍රෑම් 20ක් තිබ්බට දෙන්නේ ග්‍රෑම් 50ක් නෙමෙයි මේගොල්ලෝ. එහෙනම් දැන් 100ක මෙච්චරක් තියෙනවා නම් 50ක කියන්නේ මේකෙන් භාගයක් නේ පුතේ. එහෙනම් අපි මේක දෙකෙන් බෙදමු. එතකොට 20 දෙකෙන් බෙදුවාම ග්‍රෑම් 10යි. දවසකට ප්‍රෝටීන ග්‍රෑම් 10යි. දැන් ආන්නේ අපෙන් දවසකට නෙමෙයි පුතේ. මාසෙකට. මාසෙකටනේ. එහෙමනම් මාසකට වෙන්නේ එක දවසට ග්‍රෑම් 10ක් හම්බ වෙනවා නම් පුතේ මාසෙට අපි සලකනවා දින 30ක් තියෙනවා කියලා. මේක වැඩි කරනවා 30. බිංදුව අමතක කළොත් 3 වරක් එක 3යි අමතක කරොත් බිංදු දෙක ආයෙ දාමු 300යි. ග්‍රෑම් 300ක් හම්බ වෙනවා. හරි. ඔය විදිහටම පුතේ අපිට පුළුවන් අනිත් ඒවත් හොයාගෙන යන්න. මම මේ දෙයත් හොයලා පෙන්නන්නම්. මේදේ කියලා මම ලිව්වා. ලියලා ඉවර වෙලා යටින් මම ලියනවා පුතේ දිනකට. දිනක දෙකෙන් බෙදා ගන්න ඕනේ දිනකට 7.8යිලු 100ක. එන ඒක දෙකට බෙදනවා. සාමාන්‍ය විදිහට දශම තිබ්බට බෙදන්න පුළුවන් පුතේ. දෙවරක් 3 6යි එකක් ඉතුරුයි 18 දෙවරක් 9 18යි බිංදුව.
බෙදලා අවසානයේදී මේ දශම තිත කෙලින් දශම තිතක් තියලා දාන්න. එතකොට හරි. මෙතන එනවා 3.9. එහෙම නැත්තම් මේක 7800යි කියලා ගන්න පුතේ මිලිග්‍රෑම්. එතකොට හරි. එහෙම අරගෙන හදා ගන්නත් පුළුවන්. හරි. ඊළඟට මාසකට ඕනේනේ. මාසකට වෙන්නේ පුතේ මේ 3.9 ග්‍රෑම්. එහෙම නැත්නම් මිලිග්‍රෑම් 3900. මේක වැඩි කරනවා පුතේ 30. වැඩි කරනකොටත් එහෙමයි. දශම ගැන හිතන්නේ නැතුව අපි වැඩි කරලා දානවා. 39 30න් වැඩි කරනවා. පස්සේ දශම තියාගන්න බැරිය. බිංදුවත් අමතක කරලා වැඩි කරනවා. 3 වරක් 9 27යි දෙකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 2යි 11. එතකොට තව බිංදුවක් දාන්න. 1170යි. හරිනේ. එතකොට ඊළඟට පුතේ දැන් දශම තියන්න වෙනවා පුතේ. දශම තියන්න වෙනවා. මේ දශම ස්ථාන එකක් තිබ්බනේ. මෙහි ඉඳලා ගණන් කරලා එකක් තියමු. එතකොට 117. 117.0 නැත්නම් ග්‍රෑම් 117. එහෙම ගැටලුවක් තියෙනවා නම් මොකුත් හිතන්න එපා. මේක 7800යි කියලා ගන්න. මිලිග්‍රෑම්. අරගෙන බෙදන්න දෙකේ. එතකොට ඔයාලට එනවා 3900යි මිලිග්‍රෑම්. බෙදන්න පුළුවන් එකට. ඊළඟට 3900 වැඩි කරගන්න 30න්. එතකොට ඔයාලට එනවා 117.3 මිලිග්‍රෑම්. එතකොට මිලිග්‍රෑම් මේ අගේ කියන්නේ ග්‍රෑම් කරන්න පුළුවන් පුතේ අපිට. ග්‍රෑම් කරන්න 1000න් බෙදන්න තියෙන්නේ. එහෙම නැත්නම් අග බිංදු 3 අයින් කරන්න තියෙන්නේ. එතකොට ග්‍රෑම් 117යි කියලා ලැබෙනවා. එහෙනම් බලමු ඊළඟට යකඩ. තුන්වෙනි එක පුතේ යකඩ. යකඩ. ඒකේ තියෙනවා මෙහෙම. මිලිග්‍රෑම් 18යි. එහෙනම් දිනකට හම්බ වෙනවා පුතේ යාට ලේසියෙන්ම 18 දෙකෙන් බෙදුවාම ග්‍රෑම් 9ක්. එහෙමනම් මාසකට හම්බ වෙනවා 9 වැඩි කිරීම 30 270ක් ග්‍රෑම්. 270ක් ග්‍රෑම්. ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් දිනකට හම්බ වෙනවා පුතේ මේ 61.9 ග්‍රෑම්. බෙදුවා නම් හරි දෙකෙන් මිලිග්‍රෑම් කරලා බෙදමු පුතේ. එතකොට ලේසි මේක බෙදා ගන්න ඔයාලට. එතකොට මිලිග්‍රෑම් කරනවා නම් 61.0 තිතර මේ පැත්තෙන් ඉලක්කම් 3ක් යන්න හදන්න ඕනේ. හොඳයි. 9 තියෙනවා පුතේ. ආ බිංදු දෙකක් දාන්න. 61,900 මිලිග්‍රෑම් බෙදීම 2. ඉතින් බෙදා ගන්න ගියාම ප්‍රශ්න එනවනේ සමහරුන්ට. දැන් දෙකෙන් බෙදන්න පුළුවන්. පැත්තක ලියලා බෙදමු අපි. 61,900. දෙවරක් 3 6යි. එකට නෑ බිංදුවයි. දෙවරක් 9 18යි. එකක් ඉතුරුයි. 10ට දෙවරක් 5 10යි. බිංදුවට බිංදුවයි. එතකොට එනවා පුතේ 30,950යි මිලිග්‍රෑම්. පස්සේ මම ග්‍රෑම් කරන්නේ. හරිද? දැන් පුතේ දවසකට නෑ තියෙන්නේ. එහෙමනම් මාසකට වෙන්නේ පුතේ මේ ලැබෙන උත්තරය වැඩි කරනවා 30. 30න් වැඩි කරනකොට බිංදුව අමතක කරලා 3ෙන් වැඩි කරගත්තා නම් හරි. මේ බිංදු දෙකම අමතක කරලා මම 3ෙන් වැඩි කරනවා. 3 වරක් 5 15යි එකක් ඉතුරුයි. 3 වරක් 9 27යි 1යි 28යි. 3 වරක් බිංදු බිංදුවයි දෙක ඉතුරුයි. 3 වරක් 3 9. අත ඇරියේ බිංදු දෙක ආයිසරයක් දාන්න. මිලිග්‍රෑම්. දැන් පුතේ මෙහෙම මිලිග්‍රෑම් තියන්නේ නෑනේ.
මෙච්චරතු ගියා ග්‍රෑම් කරමු. එතකොට මෙතනින් කඩමු පුතේ මිලිග්‍රෑම් පැත්තට. හැදුවාම 928යි ග්‍රෑම් 500යි මිලිග්‍රෑම්. එහෙම නැත්තම් අපිට දශම තියලා ලියන්න පුළුවන් මේ මෙතන මිලිග්‍රෑම් වලට වෙන් කරන තැන දශම තිත තිබ්බනම් ග්‍රෑම් වලට හැරෙනවා. 928.5.0.0යි ග්‍රෑම්. මේ උත්තරෙත් හරි මෙතන තියෙන උත්තරෙත් හරි. ඔය උත්තර දෙකම හරි පුතේ. පුතේ මේක මේ ඒකකේ පොඩි වරදක් වෙලා දිලා යකඩ ග්‍රෑම් 9ක් නෙමෙයි නේද? මිලිග්‍රෑම් 9ක් නේ පුතේ. එතකොට මේකේ උත්තරේ වෙන්න ඕනේ මිලිග්‍රෑම් 270ක් නේද? හරි. එහෙමනම් හොඳයි ඒක මට පෙන්වන්න එක. එතකොට අපි ඔතනින් පුතේ ඔය පාඩම අවසන් කරනවා. අවසන් කරලා අපි එනවා පුතේ ඔයාලගේ 14 වෙනි පාඩමට. ලියා ගන්න 14 වෙනි පාඩම පුතේ කොටස් දෙකකට යන්නේ ලේසි පාඩමක්. සරල රේඛීය තල රූප පළවෙනි කොටස. ලියමු 14 වෙනි පාඩම. සරල රේඛීය තල රූප එක කොටස. සරල රේඛීය තල රූප පළවෙනි කොටස. අනුමාත්‍රිකාවල් ලියමු. බහු අශ්‍ර බහු අශ්‍ර හරි පුතේ මෙහෙමයි. බහු අශ්‍රයක් කියලා කියන්නේ පුතේ සරල රේඛා ඛණ්ඩ තුනකින් හරි ඊට වැඩි ගානකින් හරි වට වෙලා තියෙන අපි කියනවා සංවෘත සරල රේඛීය රූපය. හරි චුට්ටක් බලන්න මම මේ කරන්නේ. දැන් පුතේ සරල රේඛා වෙන්න ඕනේ. අපි දැන් මේක මම අඳිනවා නම් අඩි රූල තියලා අඳින්න ඕනේ. අපි දන්නේ ඒවනේ පුතේ. දැන් බලන්න මම මේ අඳින රූප ගැන හිතලා බලුවොත් දැන් මේ රූපේ සරල රේඛා වලින්මයි මම යන්නේ. සංවෘතයි. සංවෘතයි කියන්නේ කොහෙන්වත් කටවල් ඇරිලා නැහැනේ. දැන් අපි මෙහෙම රූපයක් ඇඳලා මේ පැත්තෙන් කට ඇරිලානේ පුතේ. එහෙම නැහැ. සරල රේඛා වලින් ඇඳලා තියෙන්නේ සංවෘතයි. හරිද? සරල රේඛා ඛණ්ඩ තුනක් තියෙනවා. දෙකකින් රූපයක් අඳින්න බෑ පුතේ. දෙකකින් ඇඳ හැකි කෝණය. රූපයක් කියන්නේ වැහිච්ච එකක් අඳින්න බෑනේ. එතකොට මෙන්න මෙහෙම අඳින රූපවලට අපි කියනවා පුතේ බහු අශ්‍රයක් කියලා. විශේෂයක් නැහැ. අපිට පුළුවන් හැබැයි සරල රේඛා වලින්ම අඳින්න ඕනේ. වක්‍ර රේඛා ඒව මේවා ගන්න නැහැ. දැන් බලන්න මේ විශේෂයක් නැහැ. මම මේක නිකන් අඳින ඕන හැඩයක් ඇඳ හැකියි. අපි ගමු මෙහෙම. අඳින්න එපා. අඳින්න වෙලා දෙන්නම්. විශේෂ හැඩ නැහැ. මම නිකන් මෙහෙම අඳිනවා. දැන් මේක එකම දේ වෙන්න ඕනේ වැහිලා තියෙන්න ඕන. කොහෙන් හරි දැනකින් ඇරිලා තිබ්බොත් හරියන්නේ නැහැ පුතේ. ඔන්න ඔය විදිහට තියෙනවා නම් අපි ඕකට කියනවා පුතේ බහු අශ්‍රයක් කියලා. බහු අශ්‍රයක්. හරිද? එහෙමනම් අපි ලියමු පුතේ මෙහෙම. බලමු ඔයාලගේ මම පොතේ තියෙන එක පෙන්නන්නම්. ඒ විදිහටම ලියමු. දැන් මම පොත පෙන්නනකන් ඉන්නවා. මේකේ මෙන්න පොත පෙන්නනකන් ඔයාලා මේ chat එකක් පේනවා. ඒකයි පොඩ්ඩක් අයින් කරලා. හරි. දැන් ඔයාලට පේනවා ඇති පොතේ තියෙන අර්ථ දැක්වීම. අපි ඕක කොහොමම ලියමු පුතේ. ලියන්න බහු අශ්‍රය යටතේ ලියන්න සරල රේඛා ඛණ්ඩ
තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත තුනකින් හෝ ඊට වැඩි ගණනකින් සමන්විත ඊට වැඩි ගණනකින් සමන්විත මේ පෙන්වන විදිහට ලියන්න කමාවා සංවෘත සරල රේඛීය තල රූපයක් සංවෘත සරල රේඛීය තල රූපයක් බහු ආශ්‍රයක් ලෙස හැඳින්වේ බහු ආශ්‍රයක් ලෙස හැඳින්වේ ඊට පස්සේ පුතේ යටින් අපි අඳිමු මේ වගේ රූප තුනක් අඳිමු ඇතිනේ මේක වෙයිලා තියෙනවා නේ මගේ අතින් නැකිලා ඔය වගේ රූප තුනක් අඳිමු එතකොට ඔයාලා මේ දන්නවා පුතේ දැන් මේ බහුවස්ත්‍ර වල මේ තියෙන්නේ පාද ඔයාලගේ පොතේ මේවට කියනවා බාහු එහෙම නැත්නම් පාද කියලා කියමු මේ තියෙන්නේ බහුවස්ත්‍ර වල පාද එතකොට මේ මුළු වලට අපි කියනවා ඒව ශීර්ෂ මුළු වලට කියන්නේ ශීර්ෂ අඳින්නකෝ පුතේ දැන් මේකේ මෙහෙම කැපිලා ගියොත් අපිට මේ අනිත් සරල රේඛා තමයි මෙහෙම කැපිලා යනවා කියලා. එහෙම වුණොත් මේක බහුවස්ත්‍රය නෙවෙයි. මේ රේඛා කැපිලා ගිහිල්ලානේ පුතේ. මේකේ කෑල්ලක් ගත්තොත් නම් හරි. මෙයා නම් බහුවස්ත්‍රය. අරක බහුවස්ත්‍ර නෙමෙයි කැපිලා යන්න බෑ. හරිද? රේඛා කැපිලා ගියොත් දැන් මේක ලස්සනට ඔහොම ගිහිල්ලා. මේ එක දණක් ඔහොම කැපිලා ගිහිල්ලා මෙහෙම එකතු වෙනවා. දැන් බහුවස්ත්‍රය නෙමෙයි මේ. හරිද? මේ කැපිලා ගිහිල්ලා එහෙම බෑ. මේ විදිහට තියෙනවා. මම කියටින් ලියන්න ඉස්සර වෙඩික් කරගන්න. රූප ටික අඳින්න පුතේ ප්‍රශ්නයක් අහනවා පුතේ ඔයාලගේ මයික් ඔන් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නයක් අහනවා මේ සර්කල් එක පුළුවන්ද කියලා බෑ පුතේ ඇයි අපි කිව්වේ සරල රේඛා කන්නනේ පුතේ සරල රේඛාම් තියෙනවා දැන් අපිට මෙහෙම ඇවිල්ලා මෙහෙම එකක් ඇවිල්ලා මෙහෙම එනවා කියලා බෑ මේක බෑ වක්‍ර රේඛා ඒක බෑ සර් අපි ඕක අඳිනවා නේද? ඔව් මේ ටික අඳින්න පුතේ Thank you sir. හරි සර් අපිට කැමති ඒවා අඳින්න පුළුවන්. පුළුවන් කැමති ඒවා ඇඳ හැකි මේ අඩි රූල තියලා පුතේ පිළිවෙලට අඳිමු. හරි සර්. හරි. පෙන්වන්න පුළුවන් කියන්නේ ඔයාලා කැමරාව ඔන් කරලා පෙන්වනවා නම් හරි. පෙන්වන්න ඉස්සෙල්ලා කියන්න මම ඒක ගන්න ඕනේ මේ ඉස්සරහට පුතේ නැත්නම් අනිත් ඇයට පේන්නේ නැහැ. රෙකෝඩින් එකේදී පේනවා එතකොට. අපි අවසානයේදී බලමු. හරි.
මම හිතන්නේ වෙලාව ඇති වෙයි පුතේ. වෙලාවම අදි වෙන අය ඉන්නවා නම් මේක පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ෆෝන් එකේ ගෙන නැත්නම් මේ කම්පියුටර් එක නෑ පුළුවන් නේ. ඊට පස්සේ අරගත්ත හැකි. මේක කරන ගමන් මම කතා කරන්න. පුතේ එතකොට ඊළඟට මම කියන්න ගියේ මොකක් හරි රූපයක සරල රේඛා ඡේදනය වෙලා යනවා නම් පුතේ. ඡේදනය වෙලා යනවා නම් ඒවා බහුවශ්‍ර නෙමෙයි. හරිද? දැන් අපි ගත්තොත් මෙහෙම මම ඉස්සෙල් උදාහරණයක් දෙන්නේ මේ වගේ. ඔයාලා පොතේ තියෙනවා මේ. මේක ඡේදනය වෙලා යන්න බෑ. කොහොම කැපිලා යන්න බෑ. සරල රේඛා වුණත් ඒවා බහුවශ්‍ර නෙමෙයි. ඕක තමයි මම මේක යටින් ලියන්නේ. පළවෙනි කරුණ. හරිද? පළවෙනි කරුණ. ලියමු මෙහෙම. මෙවලි. රූපයක සරල රේඛා ඛණ්ඩ රූපයක සරල රේඛා ඛණ්ඩ එකිනෙක ඡේදනය වේ නම් ඡේදනය මේ ප්‍රතිඡේදනය එකිනෙක ඡේදනය වේ නම් එය බහුවශ්‍රයක් නොවේ. උදාහරණ කියලා මේ රූප දෙක අඳින්න. උදාහරණ කියලා මේ රූප දෙක අඳින්න. එතන යටින් අපි ලියමු මේවා බහුවශ්‍ර නොවේ කියලා. මේවා බහුවශ්‍ර නොවේ කියලා ලියමු. ඊළඟ කරුණ තමයි අපේ බහුවශ්‍ර නම් කරන්න. පුතේ බහුවශ්‍ර ශීර්ෂ නම් කරන්න අපි ඉංග්‍රීසි කැපිටල් අකුරු පාවිච්චි කරනවා. හරිද? මේ ඊළඟ කරුණ ලියමු. පුතේ බහු අශ්‍රවල ශීර්ෂ නම් කිරීමට ඉංග්‍රීසි කැපිටල් අකුරු යොදා ගනි. ශීර්ෂ නම් කිරීමට ඉංග්‍රීසි කැපිටල් අකුරු යොදා ගනි. උදාහරණ කියලා ලියලා පුතේ මේ වගේ කැමැති රූපයක් අඳිමු චතුරාශ්‍රයක්. හොඳ චතුරාශ්‍රයක් කියන පාද හතරක් තියෙන එක. ඇඳලා ඉවර වෙලා අපි ඕක ඉංග්‍රීසි කැපිටල් අකුරු වලින් නම් කරමු. කැපිටල් අකුරු මම මෙතන දානවා A B C D. ඔය කැපිටල් අකුරු දාන්න. ඕක දැම්මහම අපිට පුළුවන් මේකේ පාද ටික නම් කරන්න. මෙහි පාද ටික පුතේ අකුරු දෙකකින් කියන්නේ පාද. ඔන්න බලන්න. අපි ගත්තොත් මේ පාදේ මේ තියෙන AB පාදේ AB. එහෙම නැත්නම් BA. ඕන පැත්තක ලියන්න පුළුවන්. AB හරි BA හරි ලියන්න. එක පාදයක් තමයි පුතේ AB. මේ අතරට කමා හැම දාන්නේ AB. මේ පාදේ දෙපැත්තේ අකුරු දෙකෙන් නම් කරනවා. ඊළඟට අපි මේක නම් කරමුකෝ. මම ගන්නවා BC. ඔයගලන්ට ඕන CD කියලා ලියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. BC.
මේක මම ගන්නවා CD. මේක ඕනනම් DA කියලා ගන්න පුළුවන් මේ පාරේ. එහෙම නැත්නම් AD කියලා ලියන්න පුළුවන්. AD. ඔන්න පාද පුතේ. ඊට අමතරව කෝණත් නම් කළ හැකියි. මෙහි කෝණ නම් කරන්න පුළුවන් පුතේ අකුරු 3කින්. කෝණ නම් කරන්න හැම වෙලේම අකුරු 3කින් පුතේ. හරිද? අපි නම් කරමු බලන්න මෙතන මේ කෝණේ. එතකොට ඒක නම් කරනවා නම් අපි කරන්නේ මේකේ මෙයාව මේ අකුර මැදට හිටින්න මේ පැත්තට හරි මේ පැත්තට හරි කියනවා. මේ පැත්තට කිව්වොත් ABC. මේ පැත්තට කිව්වොත් CBA. හරි මෙහෙට හරි මෙහෙට හරි. අපි කියනවා දක්ෂිණාවර්තව හරි වාමාවර්තව හරි. ඔර්ලෝසුවේ කටු කැරකෙන පැත්ත කියන්නේ දක්ෂිණාවර්ත. අනිත් පැත්ත කියන්නේ වාමාවර්ත. කොහොම හරි කමන්නේ. ශීර්ෂය මැදට හිටින්න ඕනේ. ඒ කියන්නේ කෝණේ තියෙන තැන අකුර මැදට හිටින්න ඕනේ. ඒත් මෙයාව නම් කළොත් මම මෙහි ඉඳන් ලියන්න ABC. දැන් පුතේ ඉතින් ABC කියලා මෙහෙම දැම්මම ඉතින් ABC පිටින් බලන කෙනෙකුට මුකුත් ගැටලුවක් නැහැ. ABC නෙවෙන්නේ. එහෙම නෙවෙයි කෝණයක් නෙමේක. කෝණේ කියලා කියන්න පුතේ අපි මෙතන මේ B අකුර තියෙන තැනින් කොහොම පොඩි තොප්පියක් දාන්න. පොඩි තොප්පියක් වගේ එකක්. හරිද? කෝණේ තියෙන තැනට තමයි දාන්නේ. ඊළඟ අපි නම් කරමු මේ කෝණේ. මෙයාව නම් කරන්න කියලා පුතේ මෙහි ඉඳන් නම් කරමු. BCD. BCD. එහෙම නම් කරන්න පුළුවන්. BCD. එතකොට මේ C අකුර තියෙන තැන තමයි කෝණය. හරි. මම මෙයාව නම් කරන්න. ඔන්නම් CDA. එහෙම නැත්නම් ADC. ADC. D තියෙන තැන තමයි කෝණය. ඊළඟට ඒ කෝණය නම් කරන්නම් කොහොමද? මෙහි ඉඳන් කියන්න. BAD. මෙහි ඉඳන් කිව්වොත් DAB. මම මෙහි ඉඳන් නම් කරනවා. BAD. BAD. ඔහොම අපිට පුළුවන් පුතේ කෝණ නම් කිරීමක් කරන්න. පැහැදිලිද මම මේ කියන එක? පාද නම් කරන්න පුළුවන්, කෝණ නම් කරන්න පුළුවන්. හරි? එතකොට කොච්චර තිබ්බත් ওই විදිහට කියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් අඳින්න රූපේ ඇඳලා ලස්සනට මේ ටික ලියාගම් බලන්න ඉස්සෙල්ලා. අපි පුතේ වැඩේ කරන අතරදී විනාඩියකට මම මේකට අග්ගාලා පෙන්නන්නම්. ඔයාලගේ යාළුවෝ ඇඳපු රූප ටික නැත්තම් ඒගොල්ලෝ යොප් එකනේ පුතේ. මෙතන ඔයාලට පේනවා ඇති රූප මේ තියෙන්නේ. ඊළඟට තව එකක් කියලා තිබ්බා. මේ දැන් එක පුතේ. මට ෆොටෝ ගහලා යොප් විදිහට මම පෙන්නුවේ ඔන්න. මේ යාළුවා තමයි මට ඒක යකඩ 1 මිලිග්‍රෑම් නේද කියලා දැම්මේ ඒක හරි හොඳයි. මම යොප් ටික පෙන්නවා ඔයාලට. එහෙනම් අපි තව එක රූපයක් එවුවා ඒකත් පෙන්නලාම පටන් ගමු. ඔන්න පුතේ. එතන පොලිමක් එනවා පුතේ. මම හිතන්නේ ඒක අපිට පෙන්නලා ඉවර වෙන්නේ නැහැ. මේ ටික පෙන්නලා ඉවර කරලා මම පාඩම් පටන් ගන්නවා. නිකන් අපි නෝමල් එකක් දාමු. මේ ස්ක්‍රීන් එකම ෂෙයා කළාම නැත්තම් වෙලා යනවා පුතේ. දැන් පේනවනේ ඔයගොල්ලන්ට. මෙන්න ඉක්මනට වෙන්න පුතේ. මෙතන නැත්නම් අපිට වෙලා යන හින්දා ඔන්න මේක ඔයාලට පේන හැටි මේක. ඊළඟ ඔන්න මේක.
හරිද? හරි. ඔයාලා පොඩි ඉක්ුත් මම පෙන්නුවේ අතරදී ඉතින් තනියෙන්ම වැඩ කරගෙන යන එකනේ අපි බලන්නත් එපා නේද? එච්චර තමයි නේද ඒවල තියෙන්නේ ඔව්. right. ඊළඟට පුතේ අපිට කියන්න තියෙන්නේ ඊළඟ කොටසේ අපිට කියන්න තියෙන්නේ පුතේ මේ කියන බහුවස්ත්‍රවල පාද ගාන අනුව ඒවා විවිධ නම් වලින් හඳුන්වනවා. පාද ගාන අනුව. හරිද? එක තමයි පාද තුනක් තියෙන එක. අපි කවුරුත් දන්න එකක් නෙමෙයි. පාද තුනක් තියෙනවා කියන්නේ ත්‍රිකෝණයක්. ඊළඟට පාද හතරක් තියෙන එක. චතුරස්‍රයක්. හරිද? ඊළඟට පාද පහක් තියෙන එක. හරිද? පාද පහක් තියෙන එක අපි ඒකට කියනවා පංචාශ්‍රයක්. පාද හයක් නම් අපි කියනවා ෂඩාශ්‍රයක්. තව ඒ වගේ තියෙනවා සප්තාශ්‍රය, අෂ්ටාශ්‍රය, නවාශ්‍රය, දසාශ්‍රය කියලා බහුවස්ත්‍ර තියෙනවා. හරිද? ඔය ටික ගැන තමයි මම කතා කරන්න යන්නේ. අපි ඒවැය කරන්න යන්නේ චූටි රූපයකට ඇඳලා මේ කෝණ ඒවැය තියෙන කෝණ කීයක් තියෙනවද? ශීර්ෂ කීයක් තියෙනවද කියලා ලියන්න තමයි හදන්නේ. මෙහෙම යටින් ලියමු. ඊළඟ කරුණකට බහුවස්ත්‍රවල පාද ගණන අනුව ඒවා පහත පරිදි නම් කළ හැක. ඒවා පහත පරිදි නම් කර ඇත. පහත පරිදි නම් කළ හැක. හරි. ඉතින් අපි පොඩි වගුවක් හදාගමු. මෙහෙම පොඩ්ඩක් බලන්න මම හදුවට පස්සේ ඔයාලා හදමු නැත්නම් ඊටමදි වෙයි. මම ගන්නවා පාද සංඛ්‍යාව. පාද සංඛ්‍යාව. ඊළඟට මම දානවා හැඩය. හැඩයට කොයිද තියෙන්නේ? ඊළඟට බහුවස්ත්‍රයේ නම. ඊළඟට මම දානවා පුතේ කෝණ ගණන. ඊළඟට මම දානවා පාද ගණන. මේ කෝණ ගණන පාද ගණනට මහ ලොකු ඉඩක් ඕන වෙන්නේ නැහැ පුතේ. චුට්ටක් බලන්න. මම ඒක කරාට පස්සේ තමයි කරන්න ඕනේ. මේමනේ පුතේ දැමුවා අපි බහුවස්ත්‍රයක් කියලා කියන්නේ මුලම කිව්වා පාද තුනක් හෝ ඊට වැඩි ගාණක් තියෙන්න ඕනේ. හරිද? එහෙනම් පොඩිම බහුවස්ත්‍රය වෙන්නේ පුතේ පාද තුනක් තියෙන එක. ඒ කියන්නේ අපි කවුරුත් දන්න ත්‍රිකෝණය. එතකොට මේකට ලියන්න වෙන්නේ කොහොමද? ත්‍රිකෝණය කියලා තමයි. ත්‍රිකෝණේ කෝණ තියෙනවා 1 2 3. ශීර්ෂ ගානට තමයි කෝණ තියෙන්නේ පුතේ. පාදත් ඒ ගානටම තමයි තියෙන්නේ. පාදත් 3. ඊට වඩා වැඩි වෙන්නේ. ඊළඟට පාද 4ක් තියෙන එක. පොදුවේ අපි කියන්නේ මේකට චතුරාශ්‍රය. චතුරාශ්‍රයේ විවිධ අවස්ථා තමයි පුතේ සමාන්තරාශ්‍රය, සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය කියන ඒවා අඳින්න එපා මෙතනට. පාද 4ක් තියෙන ඕනෑම වැහුණු රූපයක් අඳින්න. පාද 4යි කියන්නේ කෝණත් 4යි, පාද කොහොමත් 4යි, ශීර්ෂත් 4යි. ඊළඟට පාද 5ක් තියෙන එක පුතේ. අපි අඳිනවා පාද 5ක් තියෙන රූපයක්. 1යි 2යි 3යි 4යි 5යි. අපි මේකට කියනවා පුතේ පංචාශ්‍රය. කෝණ 5යි පාද 5යි. ඊළඟට මම ගන්නවා පුතේ පාද 6ක් තියෙන එක. ගණන් කරලා පාද 6ක් අඳින 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේකට අපි කියනවා
ෂඩාශ්‍රය. ඔයාලගේ පොතේ ලියලා තියෙන්නේ ඔව් ෂඩාශ්‍රය. අපි ඒ විදිහටම ලියමු. ෂඩාශ්‍රය. පාද 6යි කෝණ 6යි. කෝණ 6යි පාද 6යි. ඊළඟට පාද 7ක් තියෙන එක පුතේ. අපි ගණන් කරලා අනිනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. මේ ඇතුළට ගියාට කමක් නැහැ. හොඳ. අපි මේකට කියනවා පුතේ සප්තාශ්‍රය. සප්තාශ්‍රය. හතක් කියන තේරුමේ සප්තාශ්‍රය. කෝණ 7යි පාද 7යි. ඊළඟට අපි 8ක් තියෙන එකක් අඳිනවා. අෂ්ටාශ්‍රයක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. හරිද? මේකට අපි කියනවා අෂ්ටාශ්‍රය. කෝණ 8යි පාද 8යි. පුතේ මම මේ ඇතුළට නෙරා ගියේවත් ඇන්දේ නැත්නම් ඇඳ ගන්න අමාරු හින්දා. ඊළඟට 9ක් තියෙන එක. ඒකට අපි කියනවා පුතේ නවාශ්‍රය. නවාශ්‍රය. රූපේ ඔයාලා ඉඳගන්න. නවාශ්‍රය. දැන් 9. ඊළඟට 10ක් තියෙන එක. අපි ඒකට කියනවා පුතේ දසාශ්‍රය. දසාශ්‍රය. 10යි 10යි. ඔය විදිහට අපි නම් කරනවා පුතේ. මෙතන ගණන් කරලා 9ක් අඳින්න පුතේ. 1 2 3 4 5 6 7 8 9. ඔය වගේ හැබැයි සරල රේඛාව වෙන්න ඕනේ. නැත්තම් බෑ. අනිවාර්යෙන් සරල රේඛා විය යුතුයි. පස්සේ ඔන්න ලස්සනට පාඩ කරගන්න. ඊළඟට 10ක් තියෙන එක. කැමති විදිය 10ක් තියෙන එකක් අඳින්න. 1 2 3 4 5 6 7 8 9 10. මං නිකන් ඇඳ එහෙම අඳින්න පුළුවන් විදියට ඕනේ. කොහොම හරි රවුමක් කැරකිලා ඉන්න ඕනේ. සංවෘත වෙන්න ඕනේ. මේ හැඩේම වෙන්න ඕනේ. මේ හැඩේම වෙන්න ඕනේ. කොහොම හරි මේ ටික තියෙන්නයි ඕනේ. හරි. අපි මේ වගුව ලස්සනට ඇඳගමු පුතේ. තව එකක් මේ ඇඳ බලන්න පුතේ. හොඳයි. මගේ රූපේ හැඩේම එන්න ඕනේ නෑ පුතේ. සර් ඔව් පුතේ. සර් බදාදට සිංහල පන්ති කියනවා 6 ඉඳන් 8 වෙනකම්. උදේ 6 ඉඳන් 8 වෙනකම්. නෑ හවස. හවස 6ට කොහොමද බෑ පුතේ. 6ට මට පන්තිනේ අර 9ක් තියෙනවනේ. හා සර්. එතකොට එක්ක 4 6 එහෙම නැත්නම් උදේ මොකක් හරි තමයි කරන්න වෙන්නේ. අපි බලමු කට්ටියකින් අහලා පුතේ පස්සේ නේ. හා සර්. ඔයාලා පොඩ්ඩක් බලලා කියන්නකෝ. හරි පුතේ. සර් මයික්‍රොසොෆ්ට් ටීම්ස් ඇප් එකකින් කරන්නේ නැද්ද? ඒකෙන් කරන්න ඕනේ පුතේ. මට ඒකේ පොඩි උදව්වකුත් ඕනේ ඔයාලට. මේ මොකද මේ ඒකේ පුතේ මේ මට ඒක රෙජිස්ටර් කරගන්න ඕනේ. මම වෙලාවක් දෙනවා. ඔයාලා ඔක්කොම යූසර් නේම් පාස්වර්ඩ් මම දෙන්න. ඒක දාලා පොඩ්ඩක් ලොග් වෙන්න විනාඩි 10ක විතර. හොඳයි. ඒකෙන් පන්තිය අපි ඒකේ තියෙන කරන්න දේවල් තියෙනවා. Zoom එක ඊට වඩා පහසු හින්දා මම මේ ගත්තේ ඔයාලට හැන්ඩල් කරගන්න. මේ ටීම් එකෙන් තව අපිට කරන්න වැඩ තියෙනවා. එතකොට මේක අඳින ගමන් තව එකක් දෙයක් පෙන්නන්නම් මම. තනිකර ස්ක්‍රීන් එකම ෂෙයා කරනවා පුතේ. නැත වෙලා යන ඉන්නේ. මේක මගේ නම ටයිප් වෙලා නැහැ පුතේ ඒකයි කොහොම පේන්නේ.
සිරෝ බලන්න ලිතල් බලයක් තියෙනවා. ඒ ඔන්ලයින් බෙජ් එකේ යාළු විනාඩිනේ. හරි. ඊළඟට තව සීන් එඩිට් කරලා තියෙනවා. තව එකක් කරලා මානසික ඉතින් මෙතන නම නෑ මගේ ගාව. ඒ හින්දා නම පේන්නේ නැහැ ඔයාලට. හරි මං හිතන්නේ. තව එකක් ආවද? ඒකත් පෙන්නලාම වැඩි පටන් ගන්නවා. අන්තිම එක ආවේ. පස්සේ වෙන්නම අනිත් ඒවා. තව එකක් තියෙනවා. මේ අනිත් පැත්තට ඒ කියන්නේ පැත්තේ ඉන්නේ. ජනගණන වලගේ කට්ටිය. ජනගණන වලගේ තියෙන ජනගණන. මම හිතන්නේ වෙලා ඇති නේද? වෙලා මදි නම් පුතේ කාට හරි ඕකේ දැන් ඔහොම ඉමීඩියට් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඉතු කියලා සම්පූර්ණ කරගන්න. මම අයින් වෙනවා ඔයාලට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එක ඔහොම ගහගන්න. ආයෙත් පස්සේ සම්පූර්ණ කරගන්න. ඊළඟට අපිට එන්න තියෙනවා පුතේ තව පොඩි අනුමාත්‍රිකාවකට උත්තල බහුවර්ෂයි අවතල බහුවර්ෂයි. ලියාගම් පුතේ අනුමාත්‍රිකාව උත්තල බහු ආශ්‍ර සහ අවතල බහු ආශ්‍ර. උත්තල බහු ආශ්‍ර සහ අවතල බහු ආශ්‍ර. මේ මම උගන්වන ඉස්කෝලේ මම අහනකොට ටී-ෂර්ට් එක මොකද මම මේ උගන්වන ඉස්කෝලේ ටී-ෂර්ට් එක පුතේ අර ඒගොල්ලෝ ඉක්මෙන් වලට ගහපු. ඒක ප්‍රශ්නයක් නේ. එතකොට පුතේ දැන් මම අඳිනවා බහු ආශ්‍ර දෙකක්. දෙකක් තුනක් අඳින්න චුට්ට බලාගෙන ඉන්න එකපාරට මොකක්වත් අඳින්න එපා. මං අඳිනවා මේ. ඉතින් ගියේ වෙන මාඩි රූල කියලා මන්ද ඕනම බහු ආශ්‍රයක් පාද ඕන ගානක් තියෙන්න පුළුවන්. හරි ඕනම එකක් යන්න. ඊළඟට මම අඳිනවා මේ පැත්තේ තව බහු ආශ්‍ර දෙකක් මෙහි. කලිසමක් වගේ නේද? හරි. ඊළඟට
පුතේ දැන් බලන්න මේ පැත්තේ මං ඇඳ බහුවශ්‍ර ගැන හිතලා බැලුවොත් මේවේ අභ්‍යන්තර කෝණ විදිහට පුතේ තියෙන්නේ එක්ක සුළු කෝණයක් එක්ක ඍජු කෝණයක් එක්ක මහා කෝණයක් හරිද හැබැයි මම මේ පැත්තේ ඇඳ එක ගත්තොත් පුතේ මේ බලන්න මේ ඊට වඩා මේ ඇතුළට නෙරා ගිහිල්ලානේ තියෙන්නේ එහෙම වුණ ගමන් මේවා හැදෙන්නේ පුතේ වෙනස්ම කෝණ මේවට අපි කියනවා පරාවර්ත කෝණ මතක ඇති මේ බලන්න මෙතනක් තියෙනවා පරාවර්ත කෝණ ඇතුළට නෙරා ගිහිල්ලා කියන්නේ පුතේ පරාවර්ත කෝණ තියෙන දැන් මේව නම් එහෙම නෑ ගැටලුවක් නෑ මෙහෙම ඇතුළට ඔහොම ගියොත් මේ මුල්ලේ හැදෙන්නේ පරාවර්ත කෝණ දැන් ඔයාලා කිය මේවත් පරාවර්ත කෝණ තියෙනවානේ මේ එළිය ඕන තරම් තියෙන්නේ කියලා එළියේ ඒව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ ඇතුලේ තියෙන කෝණ ගැන අභ්‍යන්තර කෝණ පුතේ බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ විදිහට තියෙන්නේ සුළු කෝණ ඍජු කෝණ එහෙම නැත්නම් මහා කෝණ විතරක් නම් කෙටියෙන් කියනවා නම් මේ වගේ ඇතුළට නෙරා ගිහිල්ලා නැත්තම් හරිද නැත්තම් මේ වගේ බහුවශ්‍ර වලට අපි කියනවා පුතේ ගණිතයේදී උත්තල බහුවශ්‍ර කියලා. උත්තල බහුවශ්‍ර. හරිද? එතකොට අනිත් එක මේ වගේ පුතේ ඇතුළට නෙරා ගිහිල්ලා තියෙනවා. ඇතුළට නෙරා ගිහිල්ලා පුතේ මේ ඇතුළට නෙරා ගිහිල්ලා තියෙනවා නම් පුතේ එහෙම නැත්තම් මේ අභ්‍යන්තර කෝණ විදිහට පරාවර්ත කෝණ තියෙනවා. අපි ඒවට කියනවා පුතේ අවතල බහුවශ්‍ර කියලා. පරාවර්ත කෝණ එකක් හෝ කීපයක් තියෙන්න පුළුවන්. අපි බලමු පස්සේ. පරාවර්ත කෝණ එකක් තිබ්බත් ඇති කීපයක් තියෙන්නත් පුළුවන්. හරිද? ඕක තමයි පුතේ උත්තල අවතල බහුවශ්‍ර හඳුනා ගන්න තියෙන ලේසිම විදිය. අභ්‍යන්තර කෝණ විදිහට පරාවර්ත කෝණ තියෙනවා නම් අනිවාර්යෙන් අවතලයි. පරාවර්ත කෝණ නැත්තම් උත්තලයි. උත්තලයි කියන්නේ මෙහෙම ඇතුළට නෙරා ගිහලා නැහැ ලස්සනට වටේ තියෙන. හරිද? එතකොට අපි ඕක කොහොම කිව්වට ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම. බහුවශ්‍රයක් ඇතුලේ ඔන්න බලන්න අර්ථ දැක්වීම බහුවශ්‍රයක් ඇතුලේ ඕනෑම ලක්ෂ දෙකක් අරගෙන අපි යා කළොත් පුතේ දැන් මේක හිතන්නකො මම කැමති ලක්ෂ දෙකක් ගන්නවා අරගෙන අපි ඒක යා කරමු ඕනම ලක්ෂ දෙකක්. කොහොම යා කළොත් ඒක බහුවශ්‍රයෙන් පිටට යන්නේ නැත්තම් හරිද? අපි ඒක බහුවශ්‍රයට කියනවා පුතේ උත්තල බහුවශ්‍රයක් කියලා. ඕනම ලක්ෂ දෙකක්. දැන් අපි ගත්තොත් කැමැති ලක්ෂ දෙකක් මම මෙතන ගන්න ඕන තැන අරගෙන යා කළාට පස්සේ කොහොම යා කළොත් පිටට යන්නේ එළියට යන්නේ නැහැ මේක. හරිද? හැබැයි පුතේ අවතල බහුවශ්‍ර වල පිටට යන අවස්ථා තියෙනවා. දැන් ඔයාලා හිතන්නකෝ මෙතන ලකුණු කරලා යා කළොත් නම් පිටට යන්නේ නැහැ. හැබැයි මේ වගේ තැන් දෙක මේ බහුවශ්‍ර ඇතුලේ ලක්ෂ දෙක ගන්න පුතේ මම මාක් කරන්නේ. මේක අරගෙන මම මේ දෙන්න යා කළොත් මේ බහුවශ්‍රයෙන් එළියට එනවා මේ ඉරේ කෑල්ල. එනවනේ නේ. අන්න එහෙම එන්නේ අවතල බහුවශ්‍ර වල පුතේ. දැන් මේකෙත් එහෙමයි. මේ හරිය කොච්චර යා කළත් මුකුත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ හරිය මෙහෙම දෙපැත්තේ ලක්ෂ දෙකක් යා කරගෙන ඇඳගත්තොත් මේක අනිවාර්යෙන් එළියට පනිනවාම තමයි. හරි? දැන් නේද? එහෙම වෙන්නේ පුතේ එයාලා කියනවා අවතල බහුවශ්‍ර වල කියලා. පැහැදිලිද මම මේ කියන එක? හරිද? එතකොට හැම එකක්ම නෙවෙයි මොකක් හරි වෙන්න පුළුවන්. කොහෙන් හරි පිටට යනවා. මේකෙ පුතේ එහෙම පිටට යන්න බෑ. ඔයාලා කොහේ ලකුණු කරලා මේ රේඛාව ඇඳගත්තත් ඒක පිටට යන්නේ නෑ. මේකේ පිටට යන්න පුළුවන් වෙන්න ලකුණු කරලා අඳින්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? ඕක තමයි පුතේ උත්තල බහුවශ්‍ර වලයි අවතල බහුවශ්‍ර වලයි මේගොල්ලෝ දෙන හැඳින්වීම. ඔයාලගේ පොතේ දෙන හැඳින්වීම. අපිට මතක තියාගන්න ලේසිම විදිය තමයි පරාවර්ත කෝණ තියෙනවා නම් අවතලයි අභ්‍යන්තර කෝණ විදිහට පරාවර්ත කෝණ නැත්තම් පුතේ ඒක අනිවාර්යෙන් උත්තරයි. හරි මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. එහෙමනම් අපි ලියමු පුතේ මෙහෙම. කරුණු විදියට ලියමු. රූප අඳින්න එපා. රූප පස්සේ අදගමු. කරුණු විදියට ලියමු. මම ඔයාලට පෙන්නන්නම් පුතේ මේ ලියන එක. අපරයක් ඉන්න පුතේ.
වැරදි ගණි කරේ. මම ඔයාලගේ අච්චුපතෙන් පෙන්නන්නම්. තත්පරයක් කියන්නේ අපි ලියමු පුතේ මෙහෙම. හරිද? අපි ලියමු මේකේ මේ ඔක්කොම නෙමෙයි මෙන්න මේක ස්ක්‍රීන් ඔයාලා ලියන්න එපා. මේකේ අපි ලියමු මෙතන ඉන්න. මෙතින් යම් කිසි බහුආශ්‍රයක් තුල පවතින යම් කිසි බහුආශ්‍රයක් තුල පවතින ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව ඕනෑම ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව බලාගෙන ලියන්න පුතේ. සරල රේඛාව එම බහුආශ්‍රය තුලම පිහිටයි නම් එම බහුආශ්‍රය තුලම පිහිටයි නම් එනම් එම රේඛාව බහුආශ්‍රයෙන් පිටතට නොයයි නම් පිටතට නොයයි නම් එම බහුආශ්‍රය උත්තල බහුආශ්‍රයක් ලෙස හැඳින්වේ. එම බහුආශ්‍රය උත්තල බහුආශ්‍රයක් ලෙස හැඳින්වේ. උත්තල බහුආශ්‍රයක් ලෙස හැඳින්වේ. උතේ එහෙම කියලා ඔයාලා මෙන්න මේ වගේ රූප දෙකක් තමයි ඇඳ ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ බෝඩ් එකේ තියෙන රූප දෙක අපි අඳිමු. බෝඩ් එකේ මේ තියෙන රූප දෙක අඳිමු. උන අකුරු දාගන්න පුළුවන් මේක. දැන් මම මෙහෙම ලියන්නම් මේකේ. මම ලිව්වා මෙම රේඛා බහුආශ්‍රයෙන් පිටතට නොයයි කියලා. ඉතින් මේ මෙන්න මේ රේඛාව. මේ ඇදලා තියෙන රේඛා. මේ රූප දෙක විතරක් අඳින්නේ.
ඉතින් අපිට තව රූපයක් එවලා තියෙනවා මම ඒකත් පොඩ්ඩක් පෙන්නලා ඉන්නම් ඉස්සෙල්ලා ඇඳපු ඒවා ඔයාලට මම හිතන්නේ පේන්න ඕනේ සාමාන්‍ය දෘශ්‍යය අතර මෙතන ලේසි. ඔන්න බලන්න. මෙන්න මේ රූපේ වල තිබ්බ පුතේ මට. තව එකක් වෙලා තියෙනවා පුතේ. ඒකේ මුල ටික නේද? මේක ටික. හරි. දිලිනිය වෙලා තිබ්බේ ඒක. හරි. මේකේ යටින් පුතේ අපිට ලියා ගන්න තව කරුණු දෙකක් තියෙනවා රූපේ ඇඳහම අපි ඒකත් චුට්ටක් ලියා ගමු. හරි. අපි ඕකේ යටින් ලියමු පුතේ මෙහෙම. ලියන්න පුතේ මම මේ ඔයාලා යාළුවෝ වල තියෙනවා පෙන්නන්නේ ලියන ගමන් ලියා ගන්න මෙහෙම උත්තල බහුආශ්‍රයක අභ්‍යන්තර කෝණ ලෙස සුළු කෝණ ඍජු කෝණ හා මහා කෝණ පමණක් පවතී. දැන් පුතේ අපි යන්නේ අවතල බහුආශ්‍ර ගැන ලියන්න. අපි බලමු ඊළඟ කරුණ පුතේ. හරි ඊළඟ කරුණ ඒකත් අපි ලියලා ඉමු. මම පොතේ තියෙන එකම පෙන්නන්න. ඒකට ඔයාලට බලාගෙන ලියන්න ලේසි වෙයි. මම ගන්නවා පුතේ මෙහෙම. හරි. මේ තියෙන්නේ. මෙතන ඉඳන් ලියවනම් හරි. යම් කිසි බහුආශ්‍රයක ඊළඟ කරුණ මෙතන ඉඳන් ලියන්නේ. යම් කිසි බහුආශ්‍රයක ඇතුළත පවතින යම් ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව
කමා එම බහුවශ්‍රය තුලම නොපිහිටයි නම් එම බහුවශ්‍රය තුලම නොපිහිටයි නම් කමාවක් එය අවතල බහුවශ්‍රයක් ලෙස හැඳින්වේ. එය අවතල බහුවශ්‍රයක් ලෙස හැඳින්වේ. අවතල බහුවශ්‍රයක් ලෙස හැඳින්වේ. ඒක ලියලා පුතේ අඳින්න මේ රූප දෙක. ඔය රූප දෙක අඳින්න මම මේ මැද්දෙන් පොඩි කරුණක් ලියනවා. මෙතන ලියන්න. මම එකක විතරක් ලිව්වා පුතේ මේක බහුවංශයෙන් පිටත යනවා කියලා. ඊළඟට මේ පරාවර්ත කෝණ ගැන මම මෙතන ලියනවා. අභ්‍යන්තර කෝණ විදියට පරාවර්ත කෝණ පිළිටනවා. අපි යටින් වාක්‍යයක් ලියනවා ඒක. අභ්‍යන්තර කෝණ ලෙස පරාවර්ත කෝණ පිළිටයි කියලා ලියන්න. ලියන්න. ඉහත කරුණු අනුව පහත නිගමනයට පැමිණිය හැක. ඉහත කරුණු අනුව පහත නිගමනයට පැමිණිය හැක. පහත නිගමනයට පැමිණිය හැක. එතකොට පුතේ ඔයාලගේ පොතේ 17 වෙනි පිටුවේ මම මේ පෙන්නන කරුණ තමයි ඊළඟට අපි ලියන්නේ. මේ කරුණ තමයි ලියන්න ඕනේ. බලන්න කොටු කරලා තියාගමු. බහුවශ්‍රයක එක් අභ්‍යන්තර කෝණයක්වත් පරාවර්ත කෝණයක් නොවේ නම් ඒ උත්තර බහුවශ්‍රය. බහුවශ්‍රයක අභ්‍යන්තර කෝණ වලින් අඩුම තරමේ එක් කෝණයක්වත් පරාවර්ත කෝණයක් වේ නම් එය අවතල බහුවශ්‍රය. ඔන්න ඕක මම මේ කියන පහත නිගමනයට එන වෙන්න පුළුවන් කිය ඔය කරුණු දෙක ලස්සනට ලියලා කොටු කරලා තියෙනවා.